පිය මතින් දකිනා සිත් හද ළඟින් විඳිනා විශ්වයේ හැම මෙවිල්ලම සරසා කියා දෙන්නේ ප්‍රේමයයි ශ්‍රී වචනයානෝ. පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. හමුවිය හැකි බැවින් සමිඳුන් සොයා යන්න. ළඟම සිටියදී එතුමන් අය දෙන්න. දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරි අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා සමිඳුන් වෙත ඇදී ඒවා. එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා. එතුමන් ඔහුට බොහෝසේ කමා කරනු ඇත. සමිදානන් වන මම මෙසේ පවසමි. මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ. මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇතිසේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස්ය. නුඹේ සිතුවිලි වලට වඩා මාගේ සිතුවිලි බොහෝසේ උසස්ය. දේව වචනය මෙසේය. අයදින සියල්ලන්ට සමිදානෝ ලංවන සේක. මාදිවි රජදුනි සැමදා ඔබට තුතිපුදමි. සදාකල් ඔබ නම පසසමි. සමිදානෝ උතුම්ය උසස්ම පැසසුම් ලැබිය යුතුය. එතුමන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකිය. අයදින සියල්ලන්ට සමිදානෝ ලංවන සේක. සමිදානෝ දයාවන්තය අනුකම්පාවෙන් පූර්ණය. වහා නොකිපෙන සුළුය තිරසර පෙමින් යුතුය. සමිදානෝ සියල්ලන්ට කරුණාව පානසේක. එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ලද වෙත පැතිරේ. අයදින සියල්ලන්ට සමිදානෝ ලංවන සේක. සමිදානෝ සැම අතින්ම සාධාරණය. එතුමන්ගේ සියලු ක්‍රියා දයාන්විතය. අයදින සියල්ලන්ට සමිදානෝ ලංව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්නව සිටින සේක. අයදින සියල්ලන්ට සමිදානෝ ලංවන සේක. දෙවන දේව ප්‍රකාශනය ශුදෝ පවුලුතුමන් විසින් පිලිපිවරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි. මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ. මා කිසිවක් ගැන ලැජ්ජාවට නොපැමිණ හැම අයුරින්ම නිර්භීතව සිට මැරෙතත් ජීවත් වෙතත් මාගේ ජීවිතයෙන් පෙරසේම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීමය. මට ජීවත්වීම නම් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත්වීමය. මරණය මට වාසියකි. එහෙත් මිහිපිට ජීවත්වීමෙන් යම් වැඩදායී සේවයක් කළ හැකිනම් මේ දෙකින් කුමක් තෝරා ගන්නට දැයි මම නොදනිමි. මම මේ දෙක මැද ඉරවී සිටිමි. මගේ ආශාව නම්
මෙලොවින් තුරන් වී ගොස් ක්‍රිස්තුන් වහන්සේ සමග විසීමය. මෙය වඩාත් හොඳය. එහෙත් ඔබ උදෙසා මිහිපිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ. කෙසේ වෙතත් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට ඔබින ලෙසම හැසිරෙන්න. එවිට ඔබ දැකීමට මා ආවත් නාවත් ඔබ ස්ථීරව එක්සත්ව සිටින බවද ඔබ හැම එකෙකුමෙන් සුබ අස්නේ ඇදහිල්ල සඳහා වීර්ය කරන බවද අභීතව මූණපාන බවද ඇසීමට මට හැකිවනු ඇත. දේව වචනය මෙසේය. ඔබේ මගේ සිතුවිලි වලට වඩා උසස් දේව සිතුවිලි දැනෙන්නට ඒ දේව සිතුවිලි අනාවරණය කරගන්නට අද අපි දේව වචනය තුල දැහැන්ගත වෙන්නට ඒ වචනය තුල උන්වහන්සේගේ සිතුවිලි හොයන්නට උත්සාහ කරමු. සුවිශේෂක මතෙව්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. උන්වහන්සේ මෙසේද වදාළසේක. ස්වර්ග රාජ්‍ය වූ කලී තමාගේ මිදිවත්තට කුලීකරුවන් ගන්නා පිණිස එක් දිනක් අලුයම පිටත්ව ගිය ඉඩම් හිමියෙකුට සමානය. ඔහු දිනකට රිදී කාසියක් බැගින් ගෙවීමට කුලීකරුවන්ට පොරොන්දු වී තමාගේ මිදිවත්තට ඔවුන් යැවීය. උදේ 9ට පමණ ඔහු පිටත්ව ගොස් කඩමණ්ඩියේ වැඩක් නැතිව සිටි තවත් අය දැක ඔබත් මිදිවත්තට යන්න සෑහෙන කුලියක් ඔබට දෙමී කීය. ඔව්හු වැඩට ගියහ. නැවත මත්දහනේදීද අපරභාග 3ට පමණද ඔහු පිටත්ව ගොස් එසේම කළේය. සවස 5ට පමණද පිටත්ව ගොස් එහි තවත් අය සිටිනු දැක ඔබ මෙතන දවස තිස්සේ නිකම් සිටින්නේ මන්දැයි ඔවුන්ගෙන් ඇසීය. කිසිවෙක් අප වැඩට නොගත් නිසායයි ඔවුහු කීහ. ඔබත් මිදිවත්තට යන්න යයි ඔහු ඔවුන්ට කීහ. සවස් වූ කල මිදිවත්ත හිමියා සිය කළමනාකාරයට කතා කොට කුලීකරුවන් කැඳවා අන්තිමට ආ අයගෙන් පටන්ගෙන පළමු වැන්නා දක්වා ඔවුන් හැමට කුලිය ගෙවන්න යයි කීය. එවිට සවස 5ට පමණ වැඩට ආ අය අවුත් එක මිනිසා රිදී කාසිය බැගින් ලැබූහ. මුලින්ම වැඩට ගිය අය ආවිට තමන්ට ඊට වැඩියෙන් ලැබෙනු ඇතැයි සිතූහ. එහෙත් ඔවුහුද එක මිනිසා රිදී කාසිය බැගින් ලැබූහ. එසේ ලැබූ ඔවුහු ඉඩම් හිමියාට විරුද්ධව දොස් කියමින් මේ අන්තිමට ආය වැඩ කළේ එක පැයක් පමණි. එහෙත් අවුරස්නේ නොබලා මුළු දවසේම වෙහෙස මහන්සි වූ අපහටත් ඔබ රිදී කාසියක කුලියම ගෙවන්නේහි යයි කීය. එහෙත් ඔහු ඔවුන්ගෙන් කෙනෙකුට උත්තර දෙමින් යහළුව මා ඔබට අයුත්තක් කරනවා නොවේ. ඔබ මා සමග රිදී කාසියක කුලියට එකඟ වුණා නොවේද? ඔබට දුන් කුලිය රැගෙන යන්න. ඔබට ගෙවූ ලෙසම මේ අන්තිමයාටත් ගෙවීම මාගේ කැමැත්තය. මා සන්තක දෙයින් මා කැමති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දයි ඇසීය. මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝය. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. මාදර ප්‍රේමවන්තේනි, අපි ජේෂ්ඨයට, වැඩිමලාට, පරණම කෙනාට, උරුමේ තියන අයට, පරම්පරාවේ ගත අයට ගොඩක් වෙලාවට අපි දේවල් පවරනවා. ඒ අයත් හිතනවා මේ දේවල් මට ලැබිය යුතුයි, පැවරිය යුතු දේවල් කියලා. අපි පංගු බේරු හොයනවා. හැබැයි ජේසුස් පෙන්වනවා අපේ පංගු බේරුව දෙවියන් වහන්සේට වැඩක් නැහැ. උන්වහන්සේ පංගු බේරු කරලා ඉන්නේ. ඒ නිසා උන්වහන්සේගේ පංගු බේරුවට ඔබ මම යටත්. ඒ පංගු බේරුව ගැන යටත්කම ගැන තමයි ජේසුස් මේ ලස්සන උපමාව අපිට අරගෙන එන්නේ.
මේ උපමාවේ බැලූ බැල්මට අසාධාරණයක් වෙනවා. උදේ මාපු අයටත් ඒ වගේම ඇවිල්ලා පැයක් වැඩ කරපු අයටත් එකම ගාන තමයි ගෙවන්නේ. හැබැයි බලන්න මේ අසාධාරණය ගැන මේ ස්වාමියා පැහැදිලි කරන විදිහ, ජේසු කියන විදිහ හරි ලස්සනට කියනවා උන්වහන්සේ. මා සන්තක දෙයින් මා කැමති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේද? ඔබට මට අයිති නැති මේ වස්තුව, මේ ලෝකය, ඔබ මම කියන ওই પરම්පරාගත දේවල්, ඔබ මම හොයන අපි කුලල් කාගන්න ඔය අයිතීන් කියන දේවල් මාදර ප්‍රේමවන්තේනි. ඒ කිසිම දෙයක් අපිට අයිති දෙයක් නෙමෙයි. ඒ සෑම දෙයක්ම උන්වහන්සේ තුල උන්වහන්සේගේ පවරගෙන ඉන්න අයිතීන්. ඒ නිසයි අද හරි පැහැදිලිව අපිට යෙසාය දිවසිවරයා වචනේ කියනවා මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ. මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. මම හිතුවට මේ දේ මට ලැබිය යුතුයි. මේ දේ මට අයිති වෙන්න ඕන දෙයක්. මේක අපේ પરම්පරාවට එන්න ඕන දෙයක්. මේක අපේ පවුලට ලැබිය යුතු දෙයක්. නෑ මාදර ප්‍රේමවන්තී. ඔබේ මගේ සිතුවිලි වගේ නොවේ උන්වහන්සේගේ සිතුවිලි. මොන වගේද උන්වහන්සේගේ සිතුවිලි? අපිට කියන වචනය අහස පොළවට වඩා බොහෝ ඉහළින් ඇතිසේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස්ය. අහසත් පොළවත් අතර කොච්චරනම් පරතරයක්ද? ඒ වගේම තමයි උන්වහන්සේගේ සිතුවිලි, උන්වහන්සේ නියම කරලා තියෙන දේ සහ මගේ සිතුවිලි අතර තියෙන පරතරය. එහෙනම් වඩා උසස් සිතුවිලි කාගේද? උන්වහන්සේගේ. වඩා උසස් පංගු බේරුව කාගේද? උන්වහන්සේගේ මාදර ප්‍රේමවන්තයනි. උන්වහන්සේට අයිති දේ ඇතුලේ, උන්වහන්සේට අයිති මගේ ජීවිතයේ ඇතුලේ උන්වහන්සේටයි කැමති දේ කරන්නට පුළුවන්. මට නෙමෙයි, අපේ પરම්පරාවට නෙමෙයි මාදර ප්‍රේමවන්තයනි. ඒ නිසායි ජේසු හරි පැහැදිලිව කියන්නේ මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්ද? උන්වහන්සේ හැම කෙනාටම එක වගේ සලකන විදිහයි අපිට මේ කියන්නේ. උදේ ආපු අයටත් අන්තිම ආපු අයටත් එකම විදිහටයි උන්වහන්සේ සලකන්නේ. උන්වහන්සේ තුල පංගු බේරු නැති නිසා අපි බලන විදිහට. ඒ නිසායි මාදර ප්‍රේමවන්තේනි ජේසු අවසන් කරන්නේ ප්‍රථමයෝ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝය. ඒ නිසා ඔබ ප්‍රථමයෙක් කියලා හිතාගෙන ප්‍රථමයෙක් වෙන්න උත්සාහ කරනවා නම් නැවතිලා මතක් කරගන්න. ප්‍රථමකම ඔබට දෙන්නේ ඔබ ලබා ගන්න දෙයක්, ඔබේ પરම්පරාවට අයිති දෙයක්, ඔබේ වටේ පිටේ ඉන්න අය දෙන දෙයක් නම් නෙවෙයි මාදර ප්‍රේමවන්තයනි. ඔබේ ප්‍රථමකම ලැබෙන්නේ ඔබ අන්තිමයෙක් විදිහට ස්වාමින් වහන්සේගේ සිතුවිලි වලට ඉඩ දෙන තැනයි. ඒ සිතුවිලි උසස්, ඒ සිතුවිලි මහත්, ඒ සිතුවිලි සර්ව සම්පූර්ණයි. ඒ නිසා උත්සාහ කරන්න උන්වහන්සේගේ සිතුවිලි වලට ඉඩ කඩ ලබා දෙන්න ඔබේ පංගු බේරුවට වඩා. උන්වහන්සේ ඔබව එතකොට උසස් තැනකටම අරගෙන යාවි. ජේසු පිහිටයි.